ජනතාව අයිබෝන් හැමෝටම අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු වේලාවට නොවුණත් අපි අද දවස් වැඩ කටයුතු කරගෙන යන සූදානම් වෙලා තියෙනවා පිළිවෙලට. හරි බලන්න. මොකද දවසකින් නේද? මොකද දවසකින් අපිට නැවත වැඩට කෙලිම මේ විතර බයින් හම්බුනේ. පෞගිය සති පන්ති අපි පැවැත්වුවේ නැහැ. හේතුව ඔයාලා එතකොට 9 වසරේනේ හිටියේ නේද? ඔයාලා 9 වසරේනේ හිටියේ. එතකොට 9 වසරේ වාර විභාගෙට කොමර්ස් පේපරයක් නැති නිසා තමයි නේද අපි කතා වෙලා එදා ගිය සතියේ නිවාඩුවක් වාට ලබා දුන්නේ පහවදා තියෙන විෂයට පාඩම් කරගන්න උදව්වක් වෙන්න. ඉතින් මම හිතනවා පහුගිය වාර විභාගෙට ඔයගොල්ලෝ හොඳට මුහුණ දෙන්නේ නැති කියලා හොඳට ෆේස් කරන්නේ නැති කියලා ලකුණු ගොඩක් ගන්නී කියලා බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් ජනතාව මේ සියලු දේවල් එක්ක අපි ඔයාලා හොඳ මට්ටමක ලකුණු ප්‍රමාණයක් අරගෙන ඇති කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගණිතයේ විෂයට නේද? අපි නිර්වචන සවාලට දක්ෂ විදියට උගන්වනවා. ඔයාලට හොඳට උගන්වනවා. ඔයාලට හරි ආදරේ උගන්වනවා. ඉතින් ඒ නිසා ගණිතයේ අනිවාර්යෙන් ලකුණු ගොඩක් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් විෂයන් වලටත් එහෙමයි නේද? අපේ ආයතනයේ ගොඩක් දක්ෂ ගුරුවරු ගොඩ හරියක් ඉන්නවා. ඉතින් ඔයාලා වාසනාවන්තයි මේ වගේ දක්ෂ ගුරුවරු පිරිසක් එක්ක ඉගෙන ගන්න ලැබීම. ඉතින් මේ වාරේ ඉඳන් දැන් එළඹෙන වාරේ ඉඳන් කොමර්ස් පේපර් එකකුත් හම්බ වෙනවා. මම ඒකට ඔයාලව සූදානම් කරනවා. හරි. එහෙනම් අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරමු. අද ළමයි මට මේ වීඩියෝ එක කෙලින්ම YouTube live එකක් දාන්න විදියක් නැහැ. හේතුව Zoom එක මගේ නෙමෙයි. මගේ Zoom එක වැඩ කරන්නේ නැහැ ළමයි. මේ මොකක් හරි අවුලක් කියන්නේ ඩොලර් ප්‍රශ්නය නිසා මම Zoom එක මිලදී ගත්ත ආයතනයට ඩොලර් වලින් ගෙවා ගන්න විදියක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මගේ Zoom එක නෙමෙයි අද තියෙන්නේ ආයතනයේ Zoom එකෙන් මම අද පන්තිය කරන්නේ. ඒ නිසා මට live එකක් දාන්න විදියක් නැහැ. මම අද පන්ති ඉවර කරලා මෙහෙමම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඒතර හරියනේ? අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය අයට ලින්ක් එක වන්න සමහරවිට කරන්ට් එක නැහැ කියලා දන්නවා. නේද? ටිකක් අනිත් එක අපි වෙනදා පන්තිය පටන් ගන්න වෙලාවට නෙමෙයි හෙට දවසේ ඉස්කෝලේ නිවාඩු නේද? ඒ නිසා අවුලක් නැහැ චුට්ටක් වැඩ කටයුතු කරගෙන ගියාට. හරි. කළු ඇඳලා ඉන්නේ විරෝධය පාන්නද කියලා දාලා තියෙනවා. ඔව් උදේ විරෝධතාව කීපයකට සම්බන්ධ වෙලා තාම මේ උදේ ඉඳන් පන්ති බා. හරිද විරෝධතාව වලට ගියා. ඊට පස්සේ හවස පන්ති ගියා. ඊට පස්සේ දැන් ඔයාලගේ පන්ති එක දිගට කරනවා. හරි ඉතින් විරෝධතාවයේ සීන් එකේ තමයි තාම ඉන්නේ. හරි. ඉතින් ඔක තමයි තත්ත්වය රටේ තත්ත්වය ටිකක් බරපතලයි නේද? රට ඒ තරම් හොඳ තත්ත්වයක නැහැ. අපිට ඉස්සරහද අද දවසේ රටේ තත්ත්වය පිළිබඳව කතා කරන දේවල් කීපයක් අපිට හම්බ වෙනවා. අපි එතනදි කතා කරමු. ආර්ථික පරිසරය ගැන කතා කරනවනේ. දේශපාලන පරිසරය, නෛතික පරිසරය මේවා ගැන කතා කරනකොට අපේ අදේ රටේ තත්ත්වය ගැන චුට්ටක් කතා කරන දේවල් හම්බ වෙයි. හරි මම අද අලුතෙන් ක්ලාස් එකට ආවේ කියලා දෙවුනි දාලා තියෙනවා. දෙවුනි ගැටලුවක් කියන්නේ නැහැ කෙල්ල. අපි වැඩ කටයුතු කරගෙන යන වාට තේරෙයි සර් උගන්වන විදිහට. හරි ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. මම දකින් හැම මැසේජ් එකකටම ගොඩක් දුරට උත්තර ලබා දෙනවා. මිස් වුණොත් මම පස්සේ හරි උත්තරයක් දෙන්න. හරි එහෙනම් වැඩේ පටන් ගමු. අපි නැවතලා තියෙන්නේ ව්‍යාපාර පරිසරය කියන අපේ සිලබස් එකේ දෙවෙනි පාඩමේ. අපේ සිලබස් එකේ දෙවෙනි පාඩමේ. මම පොඩ්ඩක් මතක් කරලා අද වැඩේට එන්නම්. උදේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. එක අපි කියනවා අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය. එහෙනම් ව්‍යාපාර පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි දෙකම එකට එකතු වෙලා. හරි ඒත් එක මේ කියන්න ඕනේ කාරණාව තමයි දැන් මම පන්තිය මෙහෙවනකොට හරිද මට කරන්ට් එක තිබ්බොත් බම් මට කරත හැකි පන්තිය ඉන්න පිරිසත් එක්ක. එතකොට අඩු ගානේ මට රෙකෝඩින් එක හරි දාන්න පුළුවන් ඔයාලට. මට කරන්ට් එක නැති වුණොත් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් තමයි එහෙම වුණොත් මට ලයිව් කරන්න වෙන්නේ නැහැ, රෙකෝඩින් එක වන්න වෙන්නේ නැහැ. නිසා මට කරගන්න හැකියාව තියෙනවා මම කොහොම හරි පන්තිය කරලා ඔයාලට එවනවා. මම ඇත්තටම පහුගිය සතියේ රුපියල් 1,50,000ක් විතර වියදම් කරලා ජෙනරේටර් එකකුත් අරගෙන ආවා. නමුත් ළමයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජෙනරේටරේ මට පවර් එක තිබ්බට සිග්නල් වල ඩ්‍රොප් එකක් තියෙනවා කරන්ට් එක නැති වෙලාවල් වලදී නේද? හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒ නිසා අපි මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා ඉස්සරහට නේද අපේ රට හොඳ ජීවත් වෙන්න සුදුසු රටක් බවට පරිවර්තනය වේවි ඉක්මනට කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් නේද හුඟක් නැන්දලා මාමල නේද අයියලා අක්කලා හුඟක් අය මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. අවුව වැස්ස නොබල විරෝධතාවලට සහභාගී වෙනවා නේද? පොලිසියෙන් ආමියකින් නේද වෙන අකටයුතුකම් වල මැද ඉඳගෙන ඒගොල්ලෝ මේ වෙනුවෙන් කටයුතු කරනවා මේ දේවල් නේද රට
රැක ගන්න රට නැවත හොඳ තත්ත්වයකට අරගෙන එන්න කටයුතු කරන නමුත් රට පාලනය කරන දේශපාලකයෝ නම් නේද මේ මිනිස්සු කරන දේවල් නිකන් ඒගොල්ලන්ට නිකන් විහිළුවක් වගේ ගතියකුත් නිකන් දැනෙනවා. මෙහෙම ගියොත් මිනිස්සු මීට වඩා දැඩි ක්‍රියාමාර්ගවලට යාවි කියලා අපිට හිතෙනවා. ඒ නිසා ඒ තත්වයට යන්න නොගිහින් නේද අපි මේ ඉන්න තත්වෙම්ම රටේ පාලකයන්ට දේශපාලකයන්ට මේක හොඳ අතට ගන්න හොඳ සිතුවිලි ටිකක් පහළ වේවා කියලා අපි අද දවසේ වැඩේ පටන් ගමු. දේශපාලන නම් තිත්තයි නේද ළමයි. හරි. අපි යමු පාඩමට. උදේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. එක අපි කියනවා අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය කියලා. හරිද? එතකොට මේ පරිසර සාධක දෙක ගත්තාම හරි. පරිසර සාධකයන් දෙක අපි ගත්තාම ඔය අභ්‍යන්තර පරිසරයේ දේවල් වලිනුයි බාහිර පරිසරයේ තියෙන දේවල් වලිනුයි දෙකෙන්ම අපේ ව්‍යාපාර බලපෑමක් එල්ල වෙනවා. නේද? අපේ බලපෑමක් එල්ල. ඒ නිසා අපි කිව්වා ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව තමයි ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ. අපි ගිය සතිවල ඒක සාකච්ඡා කරා. ඊට පස්සේ එනෝ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. ඔයාලට මතකයි අභ්‍යන්තර පරිසර නිර්වචනය. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කිව්වා අභ්‍යන්තර පරිසරය කියලා. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කිව්වා අභ්‍යන්තර පරිසරය කියලා. ඔය කියන අභ්‍යන්තර පරිසරයේ හිටියේ ප්‍රධාන සාධක තුනයි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියන තුන්දෙනා. තව පාරක් කියන්නම් මම. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියන තුන්දෙනා. අපිට මේ තුන්දෙනාම හම්බ වුණා පළවෙනි පාඩමේ ඇල්මැති පාර්ශවයන් කොටසේදී. ඒ නිසා අපි මේ පාඩමේදී යාලගෙන දීර්ඝ වශයෙන් කතා කරන්න ගියේ නෑ. අපි ඉක්මනට ආවා බාහිර පරිසරයට. බාහිර පරිසරයේ පාඩම මතකද නිර්වචන අපි සාකච්ඡා කරා බාහිර පරිසරයේ සම්බන්ධයෙන්. හරි. බාහිර පරිසරයේ සම්බන්ධයෙන් අපි නිර්වචන සාකච්ඡා කරා. එතෙන්දී අපි කතා කරා බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි නේද? එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි මොන සාධකද? බාහිර සාධකවල එකතුවක්. උදේ අපි කිව්වා බාහිර සාධකවල එකතුවක් අපි කිව්වා මොකක් කියලාද? බාහිර මම නැවත කියනවා මේක එකතුවක් අපි කිව්වා මොකක් කියලාද? බාහිර පරිසරය කියලා. මම නැවත කියන්නම් අපි කිව්වා බාහිර පරිසරය කියලා. හරි. එහෙනම් නැවත වතාවක් කියන්න. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවක් තමයි අපි කිව්වේ බාහිර පරිසරය කියලා. බාහිර පරිසරය කියලා. හොඳයි. එහෙනම් බාහිර පරිසරයට පස්සේ අපි ඊළඟට ගත්ත බාහිර පරිසරයේ ප්‍රධාන සාධක ඔක්කොම 8ක් හිටියා. ඒකෙන් 3 දෙනෙක් අපි දැන්ටමත් දන්න 3 දෙනෙක්, ඉතුරු 5 දෙනා අලුතෙන් අපිට හම්බ වෙච්ච 5 දෙනෙක්. හරි. බලන්න ඉක්මනට කවුද හිටියේ කියලා. 1 අබාහිර පරිසරයේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවකට අපි කිව්වා බාහිර පරිසරය කියලා. උදාහරණ විදිහට අපි ගත්ත මොනවාද උදාහරණ පුතේ? සාධක 8ක් හිටියා. 1 ගනුදෙනු කරුවන් හිටියා. ඊට සැපයුම් කරුවන් හිටියා. ඊළඟට තරග කරුවන් හිටියා. මේ 3 දෙනාවත් අපිට ඇල්මැති පාර්ශවයන් කොටසදී සාකච්ඡා කරා. ඒ නිසා මේ පාඩමේදී ගොඩක් කතා කරේ නැහැ. ඊට පස්සේ අලුතෙන් ආව දේශපාලන පරිසරය, නෛතික පරිසරය. මට මතක විදිහට අපි ගිය සතිවල නේද? අපි දැන් මම ගිය සතිය කියලා කියන්නේ අපි අන්තිමට ඉගෙනගත්ත සතිය. එතකොට ගිය සතියේ අපි මේ පරිසර සාධකයන් දෙකම ඉවර කරා නේද? හොඳ නැද්ද කියලා මට මෙසේජ් එකක් දාන්න ඉක්මනට. දේශපාලන නෛතික දෙකම ඉවර කරා නේද අපි ගිය සතියේ? ඔව්. හරි. එහෙනම් අපිට අද තියෙන්නේ මොකක්ද? තාක්ෂණික පරිසරයයි ගෝලීය පරිසරයයි කියන කාරණා ටික. තව පාරක් කියන්නම්. තාක්ෂණික පරිසරයයි ගෝලීය පරිසරයයි. අවසානයේ අපි කිව්වා තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, අවසානයේ අපි කියනවා ගෝලීය පරිසරය කියලා. හරි. හොඳයි. එහෙනම් තව ඉතුරුලා තියෙන්නේ අපිට 3යි. අපි 5ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු 3 තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි එඩික කතා කරගෙන යන්න. හරි. ගනුදෙනු කරුවන් කියලා කිව්වේ අපේ ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයන්ට. ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් බාහිරව ඉන්නේ. එයාලා කරන කියන දේවල් වලින් ව්‍යාපාර බලපෑමක් තියෙනවා. හැබැයි අපිට ගනුදෙනු කරුවන්ව පාලනය කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ ව්යාපාරයෙන් පිටත. හරි. ඊළඟ පාර්ශවික සැපියුම් කරු. සැපියුම් කරු කියලා කියන්නේ අපිට භාණ්ඩ හා සේවා සපයන කට්ටිය. අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, අපිට අවශ්‍ය කරන නිමි ද්‍රව්‍ය,
අපිට අවශ්‍ය කරන උපකරණ වගේ දේවල් අපිට සපයන කට්ටියට අපි කිව්වා කවුරු කියලාද? සැපයුම් කරුවන් කියලා. හරි. එහෙනම් සැපයුම් කරුවන් ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් එල්ල කරනවා. ඒගොල්ලෝ හොඳ අමුද්‍රව්‍ය අපිට සැපයුවොත් අපේ ව්‍යාපාරයට යහපත් බලපෑමක් තියෙනවා. නේද? ඒගොල්ලෝ කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයුවොත් අපේ ව්‍යාපාරයට යහපත් බලපෑමක් තියෙනවා. ඒවා හරියට කරේ නැත්නම් අපිට අයහපත් බලපෑම් ඇති වෙනවා. නේද? හැබැයි එහෙමයි කියලා අපිට සැපයුම් කරුවන්ව පාලනය කරන්න බෑ. ඉල්ලීමක් කරන්න පුළුවන්. අපිට හරියට අමුද්‍රව්‍ය ටික ගෙවන්න වෙලාවට අපිට ක්වොලිටි ඒවට ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි එවනවද නැද්ද කියලා තීරණය කරන්නේ එයාලා. ඒ නිසා අපිට ඒවා ඕනකට වැඩි පාලනය කරන්න හැකියාවක් නැහැ. අවසානයේට අපි කිව්වා තරඟකරුවන් ඉන්නේ ව්‍යාපාරයෙන් බාහිරව. හැබැයි අපිට යාළුවා පාලනය කරන්න බෑ. තරඟකරුවන් කියලා කියන්නේ එක ජාතියේ ව්‍යාපාර කරන කට්ටියටනේ. නේද? එක හා සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න පිරිසට අපි කියනවා කවුරු කියලාද? තරඟකරුවන් කියලා. එතකොට මේ තරඟකරුවන් අපිට බලපෑම් එල්ල කරනවා. ඒ වගේම එයාලව අපිට පාලනය කරන්න බෑ. එයාලත් ඉන්නේ බාහිර පරිසරේ. ඔය ටික පෞද්ගලික සතිය සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගත්තේ දේශපාලන පරිසරය. ඒක ගැන ටිකක් වැඩිපුර ගිය සතිවල සාකච්ඡා කරා. දේශපාලන පරිසරය කියලා කියනකොට රටක ආර්ථිකය මෙහෙවන්නේ ඒ රටේ රජය විසින්, ආණ්ඩුව විසින්. නේද? කිසියම් රටක ආර්ථික කටයුතු මෙහෙවනකොට ඒ රජය විසින් අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති වලට අපි කියනවා දේශපාලන පරිසරය කියලා. නේද? අපි මේ පාඩම සාකච්ඡා කරනකොට ව්‍යාපාරයේ නේද? පහුගිය කාල සීමාව තුළ ලංකාව පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිබඳව වෙනම සාකච්ඡා කරලා ඒ අයගේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කතා කරලා ඒ ප්‍රතිපත්ති වල වෙනස් වීම නිසා ව්‍යාපාර වලට ඒව කොහොමද බලපාන්නේ කියලා වෙනම සාකච්ඡා කරා මේ දේශපාලන පරිසරය යටතේ. නේද? වර්තමානයේ නම් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තාම ඒ තරම් හොඳ තත්ත්වයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ඒ තරම් සුබවාදී නැති පාටක් තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි මේ වැනි අර්බුද ගොඩක් මේ කාල සීමාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ හරි පුතේ බලන්න. යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති අපි කියනවා දේශපාලන පරිසරය කියලා. දේශපාලන පරිසරය කියලා. අපි මේ කොටස් ටික සාකච්ඡා කරා. උදාහරණ විදිහට රටේ ආර්ථික අයවැය ප්‍රතිපත්ති උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. නේද? රටේ ආදායම් සහ වියදම් ටික කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා යම් රජයන් වලට ප්‍රතිපත්තියක් තියෙනවා. හරිද? ඒක අපි කියනවා ආර්ථික අයවැය ප්‍රතිපත්තිය කියලා. තව ගත්තොත් උදාහරණයක් යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය. එක එක රජයන් කාලින් කාලට ආණ්ඩුව වෙනස් වෙනකොට ඒ රජයන් වල අයවැය ප්‍රතිපත්තිය එකිනෙකට වෙනස්. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති වෙනස් එකිනෙකට. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙච්චර කාලයකට ශ්‍රී ලංකාව තුළ කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා අපි මේවා කතා කරා. මේ මතක් කරගෙන ඉන්නේ පහුගිය සතිවල ඉගෙනගත්ත දේවල් ටික. ඔයාලට පොඩ්ඩක් ආපහු සපෝට් එකක් වෙන්න. ඊට පස්සේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය. අපි විදේශ රටවල් එක්ක කොහොමද සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ? ඒගොල්ලොත් එක්ක වෙළඳ කටයුතු කොහොමද මෙහෙවන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් එක එක රජයන් වලට එක එක දේශපාලන පක්ෂ වලට වෙන වෙනම ප්‍රතිපත්ති තියෙනවා. අන්න ඒ ප්‍රතිපත්ති ඒ දේශපාලන පක්ෂ කාලෙන් කාලට වෙනස් වෙනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. ඒ නිසා ව්‍යාපාර වලට සමහරලාට යහපත් බලපෑම් එල්ල වෙනවා, සමහරලාට ව්‍යාපාර වලට අයහපත් බලපෑම් එල්ල වෙනවා. නමුත් අපිට දේශපාලනය ව්‍යාපාරයකට පාලනය කරන්න බෑ. අපේ කඩේට දේශපාලනය පාලනය කරන්න බෑ. නේද? ඉවතින් ව්‍යාපාරයෙන් බාහිර පරිසරේ. හරි. ඊට පස්සේ අපි ආපු දේ මොකද්ද? නෛතික පරිසරයට. නෛතික පරිසරය. ඒක ගැනත් අපි ගිය සතියේ ටිකක් දීර්ඝ වශයෙන් කතා කරා. නෛතික පරිසරය. උදේ නෛතික කියන වචනේ ඇතුළෙම තියෙන්නේ බං නීති රීති කියන එකනේ. නේද? නෛතික කියන වචනය තුලම අන්තර්ගත වෙන්නේ නීති රීති කියන වචනේ. උදේ මම එදා කියලා දුන්නා අපි නීති රීති වලට එච්චර කැමති නෑ. ඔයා කැමතිද නීති වලට? ඔයා කැමති නෑ. මම කැමතිද? නෑ. අපි නීති වලට කැමති නෑ. අපි නීති වලට කැමති නැති වුණාට අපි ජීවත් වෙන්නේ හැමදාම නීති රීති ගොඩාරියක් මැද. උදාහරණයක්. ගෙදර ඉන්නකොට ඔයාට අම්මයි තාත්තයි නීති දාලා තියෙනවා. සමහර වෙලාවට අයියා අක්කා ඔයාට නීති දාලා තියෙනවා. එයාගේ කාමරයට තට්ටු කරන්නේ නැතුව එන්න බෑ. නේද? අන්න නීතියක් අක්කා දාලා තියෙනවා. නේද? අයියා දාලා තියෙනවා එයාගේ පර්ෆියුම් එක ගහන්න එපා. තහනම්. නේද? එයාගේ පොත්පත් අදින්න එපා. හරිද? ඒ වගේ අමුතු ಜಾති නීති රීති ගොඩක් තියෙනවා. නේද? එතකොට ගෙදර තියෙනවා නීති. ඉස්කෝලේට ගියාට පස්සේ ඉස්කෝලේ තියෙනවා නීති රීති. පන්තියට ගියාට පස්සේ පන්තියේ තියෙනවා නීති රීති.
දහම් පාසල් ගියාම දහම් පාසලෙත් තියෙනවා බන් නීති රීති. හරිද? ඔය ඔක්කොම රෙද්දවල් එපා ඔළුව හැරිච්ච අතේ මං යනවා මේ නීති රීති එපා වෙලා තියෙන්නේ කියලා. මහපාරට බැස්සාම මහපාරෙත් බං ක්‍රියාත්මක නීති රීති සෙට් එකක් තියෙනවා. මහා මාර්ග නීති පද්ධතියක් තියෙනවා. ඒ නිසා අපි දන්නවා අපි ජීවිත කාලෙම ගෙවන්නේ නීති රීති ගොඩාරියක් මැද. නේද? අපි නීති රීති වලට කැමති නැහැ. හැබැයි කැමති නැති වුණත් ඔය නීති රීති දාලා තියෙන්නේ අපේම මොකටද? අපේම ආරක්ෂාවට. නේද? ඔය නීති රීති දාලා තියෙන්නේ අපේම පරිස්සමට අපේම ආරක්ෂාවට. එහෙනම් අපි මේ කතා කරන්නේ මහා මාර්ග නීති රීති ගැන නෙමෙයි. ගෙදර අම්මා තාත්තා දාපු නීති රීති ගැන නෙමෙයි. අපි කතා කරන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන්නේ කොමර්ස් පන්තියේ නේද? එහෙනම් අපි මේ කතා කරන්නේ ව්‍යාපාර සම්බන්ධ නීති රීති. මොකද ව්‍යාපාරයකට සම්බන්ධ නීති රීති ගැන සාකච්ඡා කරනකොට අපි මෙන්න මේ විදිහට කතා කරනවා. ව්‍යාපාරයකට සම්බන්ධ නීති රීති පනවන්නේ ආරක්ෂා කරන්න තමයි යම් පාර්ශව කීපයක්. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගිකයන්වයි දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාවයි ආරක්ෂා කිරීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අනපනත් හා නීති රීති අපි කියනවා නෛතික පරිසරය කියලා. දැන් අපට පේනවා ප්‍රධාන පාර්ශ්ව කීපයක් ආරක්ෂා කරන සූදානම් වෙලා ඉන්නවා. උඩින්ම පාරිභෝගිකයෝ, ඊට පස්සේ දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාව, ඊට පස්සේ පරිසරය වගේ දේවල් ආරක්ෂා කරන්න සම්මත කරගෙන තියෙන, පනවාගෙන තියෙන නීති රීති, එකඟ වෙලා තියෙන නීති රීති වලට අපි කියන පුතේ නෛතික පරිසරය කියලා. නේද? ව්‍යාපාරයක් කරනකොට අනිවාර්යෙන් මේ නීති රීති ගැන අවබෝධයෙන් තමයි කරන්නේ. අපි ව්‍යාපාරයක් කරනවා කියලා අපිට නීති විරෝධී වැඩ කරන්න පුළුවන්ද පුතේ? බෑනේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අපේ නීති රීති පද්ධතියකට යටත් වෙලා තමයි වැඩ කටයුතු කරන්න වෙන්නේ. හරි. එහෙනම් ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතාන් ප්‍රධාන නීති කීපයක් උදාහරණ විදිහට අපි ගිය සතියේ ලියාගත්තා. එක තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. මම තව පාරක් කියන්නම්. 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. පුතේ ඒ පනත තමයි සංස්ථාපිත සමාගම්. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ private limited company කියලා අහලා තියෙනව නේද? private limited company කියලා අහලා තියෙන කට්ටිය මට yes කියලා message එකක් දාන්න බලන්න. private limited company කියන වචනේ අහලා තියෙන කට්ටිය. හරි. හැමෝම වගේ මේ වචනේ අහලා තියෙනවනේ. අන්නේ private limited company කියලා කියන පුතේ සංස්ථාපිත සමාගම් විශේෂයකට පෞද්ගලික සමාගම් වලට සමාගම් company අන්නේ company කියන සමාගම් කියන ව්‍යාපාර ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව. මේ පනතේ තමයි සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද? සමාගමක ප්‍රාග්ධනය සපයාගන්නේ කොහොමද? සමාගම දවසක ඉවර කර නවත්තන්නේ කොහොමද? විසුරුවා හරින්නේ කොහොමද? හරිද? ඊට පස්සේ සමාගමේ ගිණුම් සකස් කරන්නේ කොහොමද? අධ්‍යක්ෂකවරු ඩිරෙක්ටර් බෝඩ් එක පත් කරන්නේ කොහොමද? හරිද? ඡන්ද තියන්නේ කොහොමද? ඒ සියලු තොරතුරු මෙන්න මේ පන්තියේ සඳහන් වෙනවා. අපි ඒව ගැන ඉදිරියට කතා කරමු. ඒවා අපි ඉස්සර කතා කරන්න තියෙනවා. මම ලස්සනට උගන්වන්නම් ඒ ටික. තව උදාහරණයක් ගත්තොත් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මෙන්න මේක පනවලා තියෙන්නේ කාව ආරක්ෂා කරන්නද? පොතේ chat එකට දාන්න බලන්න උත්තරයක්. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කාව ආරක්ෂා කරන්නද පනවලා තියෙන්නේ. හරිම ලේසි. 9 තියෙනවා පනතේ 9 තියෙනවා කාවද ආරක්ෂා කරන්න කියන්නේ. කාවද? හරියටම හරි. පාරිභෝගික යන්න අන්නහර. පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න. ඔයාලා දන්නවා සමහර වෙලෙන්දෝ ඉන්නවා ඒගොල්ලෝ නේද සමහර භාණ්ඩවල මිල ගණන් වැඩි කරලා විකුණනවා. සමහර භාණ්ඩ කල් ඉක්ුත් වෙච්ච භාණ්ඩ විකුණනවා. සමහර භාණ්ඩ නේද ළඟ තියාගෙන හංගගෙන භාණ්ඩ ඉවරයි කියලා කියනවා. නේද? ඊට පස්සේ සමහර භාණ්ඩ වලට බාල ද්‍රව්‍ය කියන්නේ බාල බඩු කලවම් කරනවා. හරිද? අන්නේ වගේ පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙනවා නම් යම් තැනක යම් ව්‍යාපාරයක් තුල පාරිභෝගිකයන්ට පුළුවන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අන්න ඒ කාරණා සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්න. හරි. එතකොට මේකේ ආරක්ෂා කරන්නේ පාරිභෝගිකයන්ව. තව උදාහරණයක් ගමු. 1954 ටිකක් පරණ එකක් ළමයි. 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත.
අන්න ඒක සඳහන් වෙනවා. සාප්පු කියන්නේ ෂොප් වලටනේ. ෂොප් වලයි කාර්යාල කියලා කියන්නේ ඔෆිස් වලටනේ. නේද? ෂොප් වලයි ඔෆිස් වලයි වැඩ කරන සේවකයන් සම්බන්ධයෙන් එයාලට කොහොමද පඩිලඩි ගෙවන්න ඕනේ? එයාලා වැඩ කරන්න ඕනේ පැය ගාන කීයද? ඊට පස්සේ එයාලට කොහොමද වැඩිපුර වැඩ කරන කාල සීමාවට කීයක් ගෙවන්න ඕනේද? හරිද? ඊට පස්සේ කියන්නේ OT නේද? අතිකාල දීමනවා කියලා කියන්නේ OT ගෙවනවා කියලා කියන්නේ OT. ආදිනව නේද? වැඩිපුර වැඩ කරනවට සල්ලි ගෙවන්න විදිය. ඊට පස්සේ කාන්තා සේවිකාවන් ඉන්නවනේ. එයාලට අවශ්‍ය කරන පහසුකම් සපයන්නේ කොහොමද? එයාලා විවාහ වෙන කාලයකට, එයාලා දරුවෝ ඉන්න කාලයකට. හරිද? එතකොට කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒ වගේ කරුණු කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත අන්තර්ගත වෙලා තියෙන සඳහන් වෙලා තියෙන්නේ. හරි. එතකොට ඕවා තමයි ප්‍රධාන වශයෙන් තව ගොඩාරියක් නීති රීති තියෙනවා. ගොඩක් තව නීති තියෙනවා ලංකාවේ ක්‍රියාත්මක වෙන. අන්න හරි. OT කියලා කියන ඕවර් ටයිම්. ඕවර් ටයිම් ඒ කියන්නේ අතිකාල වැඩිපුර වැඩ කරන වෙලාවකට ලබා දෙන පඩි. හරි. පුතේ පැහැදිලිද? හරිතර වෙන්න මේවා ප්‍රධාන නීති රීති අපි ව්‍යාපාර සම්බන්ධ කතාවට තව ගොඩාරියක් තියෙනවා. හරි. අපි යමු ඊළඟ කැලේට. ඊට පස්සේ අපි යමු මේ වගේ නීති රීති තිබ්බා කියලා මිනිස්සු ඒ නීති රීති වලටම ගරු කරන්නේ නැහැ. මිනිස්සු ඒ නීති රීති වලටම ගරු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට හරිද? උදාහරණයක් විදියට පුතේ මිනිස්සු කැමති නීති පිළිපදින්න නෙමෙයි නීති රීති කඩන්න. නේද? මිනිස්සු කැමති නීති රීති කඩන්නයි කැමති. හරිද? හරි. ළමයි මිනිස්සු කැමති නීති රීති කඩන්න. ඒ නිසා නීති රීති කඩන කට්ටියට දඬුවම් ලබා දෙන්නයි, ඒ නීති රීති කඩන කට්ටියව හඳුනා ගන්නයි යම් යම් පුද්ගලයන් සහ තනතුරු සහ ආයතන ටිකක් පත් කරන්න ඕනේ. නැත්තම් මිනිස්සු හැමතිස්සෙම කැමති නීති රීති කඩන්න. ඔයාලත් කැමතියමනේ. අම්මා දාලා තියෙන අරක කරන්න එපා. මේක කරන්න එපා. අරුව ආශ්‍රය කරන්න එපා. මේකිව ආශ්‍රය කරන්න එපා කිය අම්මා කියනවා. හැබැයි උඹ කැමති කොහොමද? අම්මා කියන විදිහට වැඩ කරන දරුවෝ ටික. අනේද කියන්නේ නේද? හොඳයි සන්තෝෂයි. හරි. ඉතින් ළමයි. ඒ නිසා ඒ වගේ ආයතන සහ පුද්ගලයන් ඉන්නේ. හරිද? උදාහරණ කිහිපයක් ගමු. එකක් තමයි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා තමයි ඔය සමාගම් රෙජිස්ට්‍රාර් අරම මේවා සමාගම් රෙජිස්ට්‍රාර් වරයා. හරිද? දෙවෙනි කෙනා අපි කියනවා මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI මහත්තයා. PHI මහත්තයා නේද? අන්න ඒගොල්ලෝ කටයුතු කරන්නේ හැමතිස්සෙම පාරිභෝගිකයන්ව සහ පරිසරය ආරක්ෂා කරන්න ගොඩක් කටයුතු කරනවා නේද? හරි. ඉස්සර ළමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI මහත්තයාට ටිකක් ලොකුවට මිනිස්සු ගරු කරේ නේ. නමුත් මේ කොවිඩ් සමයත් එක්ක නේද? කොවිඩ් වසංගතයත් එක්ක ඔය PHI මහත්තයාගේ වටිනාකම මිනිස්සුන්ට දැනෙන්න පටන් ගත්තා. නේද? ඇත්තටම PHI මහත්තයා ඒ කොවිඩ් ටික ඒ කියන්නේ වසංගතය උත්සන්න වෙච්ච අවස්ථාවවලදී නේද? තමන්ගේ ප්‍රදේශයෙන් ලංකාවේ සියලුම PHI මහත්තුරු ඉතාම විශිෂ්ට සේවාවක් සැපෙව්වා ලංකාවේ මහ ජනතාව වෙනුවෙන්. නේද? දවල් රැ නොබල මහන්සිය බලන්නේ නැතුව අති විශිෂ්ට විශාල කැපකිරීම ප්‍රමාණයක් කරලා මිනිස්සුන්ට ලොකු සේවාවක් ලබා දුන්නා. නේද? ඒගොල්ලෝ මේ මහන්සියලා වැඩේ කරපු නිසා ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත නේද? දාස් ගානක් අනිවාර්යයෙන්ම නොමැරි බේරෙන්න. ඒ නිසා අපි ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ. හරි. එයත් අපේ සබ්ජෙක්ට් එකට අදාළ කෙනෙක්, අපේ විෂයට අදාළ කෙනෙක්. එයත් පුතේ කවුද? නීති රීති ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න කට්ටිය. හරි. ඊට පස්සේ අංක 3. අංක 3 කම්කරු විනිශ්චය සභාව. කම්කරු විනිශ්චය සභාව. ළමයි කම්කරුවන්ට සිදුවන අසාධාරණකම් අකටයුතුකම් වලින් යම්කිසි සහනයක් ලබා ගන්න. වන්දි මුදල් ලබා ගන්න. සාධාරණ ඉටු කරගන්න තියෙන ආයතනයක් තමයි කම්කරු විනිශ්චය සභාව කියලා කියන්නේ. මම ගිය සතියේ මේවා දීර්ඝ වශයෙන් කතා කරා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආරක්ෂා කරන්න ඉතින් පරිසරය තමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ පාරිභෝගිකයන්. හරි. ඔය කොටස් ටික අපි පහුගිය සතියේ කතා කරා. එහෙනම් අද අපේ පාඩම. දැන් තමයි අපේ පාඩමට එන්නේ. හරි දැන් තමයි අද අපේ පාඩමට එන්නේ. මාතෘකාව තාක්ෂණික පරිසරය. මාතෘකාව මොකක්ද? තාක්ෂණික පරිසරය. හරි.
හරි මාතෘකාව ජනතාව තාක්ෂණික පරිසරය පුතේ මේකත් ටිකක් ලස්සන කොටසක් තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම ඉතින් නේද අපි නම් ඉතින් වයස්ගත වයසක මිනිස්සු ඒ නිසා ලොකුවට අපිට තාක්ෂණය තේරෙන්නේ නේද young generation එක විදිහට නේ නව පරපුර විදිහට තරුණ පරපුර විදිහට ඕගොල්ලෝ නම් තාක්ෂණය අතින් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ නේද ඒ නිසා තාක්ෂණය ගැන අමුතුවෙන් මට කියන්න දේවල් ඇත්තෙත් නෑ උඹලා මට කියලා දෙයි ගොඩක් දේවල් තාක්ෂණය ඕක කරන්නේ සර් මෙන්න මේ විදිහට ඈ මෙන්න මේවා හිඩන් කරන්නේ මෙන්න මේ විදිහට හයිඩ් කරන්නේ නේද හංගන්නේ මෙහෙම ඈ මෙන්න මේව තමයි සර් මේවා ඩිලීට් කරන්නේ ඈ ඔය විස්තර ටික නේද උඹලා අපිට කියලා දෙයි හොඳට ඒ නිසා ඕගොල්ලෝගේ අම්මලා තාත්තලාත් දන්නේ නැති තාක්ෂණික කරුණු කාරණා හරිද ඕගොල්ලෝ දන්නවා හොඳයි ඒ නිසා මම දවසක මේ හිතාගෙන ඉන්නේ මෙන්න මෙහෙම වැඩක් කරන්න කියලා හරිද මම නම් ඉතින් ඔය තාක්ෂණය ටිකක් දන්නවා ඇත්තටම හරිද මම නම් දන්නවා තාක්ෂණික කාරණා ටික ඔයාලට මයි ක්ලාස් එක දැක්කම තේරෙන්න ඕනේ නේද මම ටිකක් ටෙක්නොලොජි එක වැඩිපුර පාවිච්චි කරලා උගන්වන ගුරුවරයෙක්නේ එතකොට මේ මම දවසක හිතාගෙන ඉන්නේ අපේ පන්තියේ ඉන්න දරුවෝනේ දැන් හැමදාම පන්තියට එන්නේ මම දවසක් හිතන් ඉන්නේ අම්මලට පොඩි සෙමින එකක් දාන්න අම්මලට සෙමින එකක් දාන්න තමයි මම දවසක හිතාගෙන ඉන්නේ ජනතාව මට කියපල්ලා මොකද අදහස හොඳයිද කියලා හරිද අම්මලට පොඩි සෙමින එකක් හරි පන්තියක් හරි දාලා හරිද හරිද උඹලා ඔය ෆෝන් වලින් කරන ඈ කම්පියුටරින් කරන හොර මගෝඩි වැඩ ටික කොහොමද අල්ලගන්නේ හරිද ඊට පස්සේ ඒවෙන් කොහොමද උඹලව බේරගන්නේ හරිද හරිද හංගපු ඒවා කොහොමද එළියට ගන්නේ හරිද අය ඩිලීට් කරපුව ආපහු කොහොමද රිකවර් කරගන්නේ හරිද ඒ ටික දවසක අම්මලාට පොඩි සෙමින එකක් පන්තියක් දාලා මම බැලුවේ කියලා දෙන්න කියලා මොකද ජනතාව කියන්නේ අම්මෝ ඔව් මට දැන් එන මැසේජස් දැක්කනම් ඔය මැසේජ් ටික මම ස්ක්‍රීන්ෂොට් ගාලා ඉවරලා අම්මලාට යවන්න කොහොමද ආදල්ලේ උඹලාට ගෙදරින් පන්නනවා අම්මලා උඹලා ගෙලින් හරි හොඳයි හොඳයි හරි හොඳයි ඒ තරම් උඹලගේ වැඩ පේනවනේ වැඩ රාජකාරී හරි ඒ තරම් හොඳ දරුවෝ හරි ඉතින් ළමයි මරු වැඩේ සර් කියලා දාලා තියෙනවා ළමෙක් මම හිතන්නේ ළමෙක් නෙමෙයි මම හිතන්නේ අම්මා කෙනෙක් දුක දෙක දාලා තියෙන්නේ හරි හොඳයි මොකද දෙමව්පියෝ දන්නේ නේ නේද දෙමව්පියෝ දන්නේ උඹලා කරන වැඩ ටික සර් මිනි මරන්න දාදන්නේ කියලා එකෙක් දාලා තියෙනවා හරි ඒක වේරනේ අම්මලා ඒව දැනගත්තොත් මිනි මැරෙනවා කියන්නේ ඒ තරම් ඈ හරි ඉතින් ජනතාවක තමයි තත්ත්වය දැන් මේවයි කාරණා දැන් මේකයි කාරණා ඒ කාලේ මේකට අහගන්න අපි ඊළඟ කැලේට යන්කෝ ඒ කාලේ ඕගොල්ලෝගේ ආච්චිලා ඉන්නේ ආච්චිලා සීයලා තරුණ කාලේ ඔයාලගේ අම්මලා තාත්තලා ඉස්කෝලේ යන කාලේ හරිද ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා මොකද කරේ ආච්චිලා සීයලාට හොරෙන් නේද එක එක දේවල් ෂේප් එකේ මේ නේද හොර වැඩ ටික ගාන්ට කරගත්තා හරිද අම්මලා තාත්තලා හොර වැඩ ටික ගාන්ට කරගත්තා ආච්චිලව ෂේප් එකේ ගොනාට අන්දලා ආච්චිලව ෂේප් කරගෙන ෂේප් එකේ අම්මලා තාත්තලා තමන්ට ඕන හොර වැඩ ටික මේ කරගත්තා ඒ කාලේ අම්මලා හිතාගත්තා අම්මලා හිතුවා අපි මේ දාපු ජෝගි වල හැටියට අපේ දරුවන්ට නම් කිසි දවසක අපේ කනේ රින් ගන්න ලේසි වෙන්නේ නෑ අපි තමයි හොඳටම කලේ කියලා අම්මලා හිතාගත්තා හරිද අපි ආච්චිලා සීයලා රවට්ටපු විදියට අපි ගියා කනෙන් රින්ගපු විදියට අපේ උන්ට නම් ජීවිතේට කනෙන් රින් ගන්න වෙන්නේ අපේ කියලා හරිද ඔයාලගේ අම්මලා තාත්තලා හිතාගත්තා හරිද දැන් මොකද වෙලා තියෙන්නේ උඹලා අම්මලට තේරෙන්නේ නැති ටෙක්නිකල් ඩිවයිසස් පාවිච්චි කරලා හරිද තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා ෂේප් එකේ අන්න ඒ වගේ ආච්චිලා සීයලාගේ කනේ රින්ගපු අම්මලා තාත්තලාගේ කනේ රින් ගන්න හරිද ගාන්ට දැන් උඹලා සෙට්ලා ඉන්නේ බොරුද කියන්නේ දැන් අර ආපු මැසේජ් වලින් මට තේරෙනවනේ සර් මිනි මරන්නද හදන්නේ කියලා එකෙක් ඇහුවා හරිද හරි හොඳයි සන්තෝෂයි දවසක උඹලටත් හිතෙයි හරිද
දැම්ම නෙමෙයි තාම ඔයාලා පොඩි ළමයිනේ. හරිද? දවස් තාඩික කාලයක ඉස්සරහට ගියාම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා A level කරලා කැම්පස් ගිහිල්ලා ජොබ් එකක් කරන කාලෙකට එමේ හිතේ ඔයාලට අපේ අම්මලාට මොනවද පුළුවන්? ඒගොල්ලෝ විනෝදයක් දන්නේ. අපි ගාන්ට ඒගොල්ලන්ට මර්සිය දාලා ෂේප් කරලා අම්මලාට ෂේප් එක අපේ වැඩ ටික ගාන්ට කරගත්තා. අපේ දරුවන්ට නම් ඒ කියන්නේ උඹලගේ දරුවන්ට නම් ජීවිතේට උඹලගේ කණෙන් රින් ගන්න හම්බෙන්නේ නැහැ කියලා උඹලට හිතේ. හැබැයි ඒ කාලේ හැටියට උනුත් මොකක් කරයිද? උනුත් ගාන්න උඹලේ කන් වලින් රින් ගන්න. පැහැදිලිද? හරි. එතකොට ජනතාව හරිද? ගිහාන්ස එදාටත් කොමස් පන්ති කරනවනේ. ගිහාන්ස එදාටත් කොමස් පන්ති කරනවා. කාටද? ඔයාලගේ බබාලට. ඇයි මං තාම තරුණයි නේ. තව අවුරුදු 20ක් 30ක් මට ඉතින් මේ විදිහට උගන්වන්න පුළුවන්. හරි. ඒ නිසා ජනතාව මරුන් නැත්තම් අවුරුදු 20ක් 30ක් උගන්වන්න පුළුවන්. එතකොට මට බලාගත්ත හැකි උඹලගේ බබාලා ටික උඹලගේ කනේ රින්ගන විදිය. එදාට මෙසේජ්දායි සර් අපේ අම්මලට නම් කියන්න එපා. කිව්වොත් මිනි මරන වැඩ තමයි සර් වෙන්නේ කිලිවල. එදාට උනොත් මට කියයි උඹලා දැන් අද කියනවා වගේ. හරි හොඳයි. ආතල් කෝඩිය. හරි. එදාට උඹලා මට කෝල් කරලා කියන්න එපා. සර් අර 2022 දී අර සර් දවසක් දානවා කියලා කියපු සෙමින එක අපිට දාන්න කියලා එදාට උඹලා සමහරට මට කෝල් කරලා කියයි. හරි ඇති. අපි වැඩේට බහිමු. මාතෘකාව තාක්ෂණික පරිසරය. දැන් මට තේරෙන්න ඕනේ තාක්ෂණිකෙන් තමයි දැනුත් මේ වීලුවෙන් කිව්වේ. ළමයි තාක්ෂණික පරිසරය ගැන කතා කරාම ලෝකේ තාක්ෂණය කියන කාරණාවක් දවසින් දවස වෙනස් වෙනවා. ටෙක්නොලොජි එක කියන එක දවසින් දවස අප්ඩේට් වෙනවා. නේද? ඊයේ තිබ්බ තාක්ෂණය නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන තාක්ෂණය නෙමෙයි තව සතියකින් තියෙන්නේ. දවසින් දවස ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙනවා. දියුණු වෙනවා. සංවර්ධනය වෙනවා. එතකොට ඒ දියුණු වෙන තාක්ෂණය දවසින් දවස දියුණු වෙනකොට ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? ඒ දියුණු වෙන ටෙක්නොලොජි එක අරගෙන ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න පටන් ගන්නවා. මම උදාහරණයක් කියන්නම්. ලෝකයේ CCTV කැමරා කියන තාක්ෂණය හරි. මට පේන්නේ උඹලා කවුරු හරි මට බයිනෝද කොහෙද? හච්චි මොකද ගියා බා. හරි. ළමයි අපි නේමු කැලලට. හරි. පාඩම කැලලට යමු. හරි. මම නැවත කියනවා. උදේ අපි හිතමු තාක්ෂණය කියන එකයි ව්‍යාපාර කියන එකයි ළමයි කාරණා දෙකක් නේ. ටෙක්නොලොජි එකයි බිස්නස් කියන එකයි කාරණා දෙකක්. නමුත් ලෝකේ ටෙක්නොලොජි එක තාක්ෂණයේ දියුණු වෙනකොට ව්‍යාපාරات ඔටෝමැටිකලි ඩෙවලොප් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මම මෙහෙම කියන්නම්. උදාහරණයක් විදිහට ලෝකේ තාක්ෂණ අපි තුමු නිකන් උදාහරණයක් ගමු නිකන් CCTV කියන කැමරා කියන තාක්ෂණය ලෝකේ නිර්මාණය කරගත්තාට පස්සේ ව්‍යාපාරිකයෝ මොකද කරේ? තමන්ගේ ව්‍යාපාරයේ මේ CCTV කැමරා ගෙනල්ලා හයි කරගත්තා. හයි කරගෙන තමන්ගේ ව්‍යාපාර තුළ සිද්ධ වන වංචා දූෂණ ටික ඒක හරහා වළක්ව ගත්තා. ලෝකේ තව උදාහරණයක් ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික මනි e-money විද්‍යුත් මුදල් භාවිතය පටන් ගන්න ඒ ටෙක්නොලොජි එක නිර්මාණය කරා. ඒ තාක්ෂණය නිර්මාණය කරා. විද්‍යුත් මුදල් භාවිතය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ATM කාඩ් නිර්මාණය කළා. ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? බැංකුත් එක්ක එකතු වෙලා තාක්ෂණයේ ඒ කාරණා නිර්මාණය කරා. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ATM කාඩ් නිර්මාණය කරා. ළමයි ව්‍යාපාරිකයෝ මොකද කරේ? තමන්ගේ ව්‍යාපාරයට ඒ ක්‍රෙඩිට් කාඩ් රීඩ් කරන්න පුළුවන් මැෂින් ටික ගෙනහල්ලා ඒ කාඩ් එකම පාවිච්චි කරලා කඩෙන් බඩු ගන්න පුළුවන් විදිහට සිස්ටම් එක හදාගත්තා. ඔයාලට තේරෙනවද මං කියන්නේ? ළමයි එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ හැම තිස්සෙම තාක්ෂණය දියුණු වෙනකොට ව්‍යාපාරිකයෝ ටෙක්නොලොජි එක ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? දියුණු තාක්ෂණය තමන්ගේ ව්‍යාපාරයට අරගෙන තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නවා ඒ තුලින්. ළමයි ඒක එක්තරා ආකාරයකට හොඳයි. එක්තරා පිරිසකට ඒක හොඳ නෑ. මොකද තාක්ෂණය දවසින් දවස අලුත් වෙනකොට තිබ්බ පරණ තාක්ෂණය කල්පනින් පටන් ගන්නවා. ඒවා වැඩක් නැති වෙනවා. එතකොට පරණ උපකරණ ටික අයින් කරලා අලුතෙන් සල්ලි දීලා අලුත් උපකරණ ගේන්න වෙනවා. ඒ අලුත් උපකරණ වලට සේවකයන්ට පුහුණු කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? අන්න එතකොට ළමයි විවිධ ගැටලු ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා තාක්ෂණය කියන කාරණාව එක පැත්තකින් යහපත් ප්‍රතිඵල හම්බ වෙනවා, තව පැත්තකින් අයහපත් ප්‍රතිඵලත් හම්බ
වෙනවා. කොහොම වුණත් තාක්ෂණික පරිසරය තුළින් ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑමක් තියෙනවා කියන කාරණාවට පැහැදිලි වෙන්න. හරි බලමු උදාහරණ. අන්තර්ජාලය, ජංගම දුරකථන, විද්‍යුත් මුදල් භාවිතය. විද්‍යුත් මුදල් කියලා කිව්ව මම අර කිව්වේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ATM කාඩ් කියලා જાති තියෙනවා. අපි ඔය ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා වෙනම. හරි. අන්න ඒවා විද්‍යුත් මුදල් භාවිතය හා විද්‍යුත් වාණිජ්‍ය e-commerce වැනි තාක්ෂණික මෙවලම් තුලින් ව්‍යාපාර සඳහා එල්ලවන බලපෑම තාක්ෂණික පරිසරය ලෙස අපි හඳුන්වනවා. අපි ඒකට කියනවා තාක්ෂණික පරිසරය කියලා. මෙන්න මේ වගේ තාක්ෂණික මෙවලම් වලින් අපේ ව්‍යාපාර වලට එල්ලවෙන බලපෑම තමයි මේ තාක්ෂණික පරිසරය කියලා කියන්නේ. මේවා දවසින් දවස අප්ඩේට් වෙනවා. දවසින් දවස අප්ග්‍රේඩ් වෙනවා. නේද? හරි නිසා ඒක ව්‍යාපාර වලට යහපත් විදියට සහ අයහපත් විදියට බලපානවා ඇතැම් අවස්ථාවලදී. හරි හොඳයි. මේක අපි නෝට් එක ලියලා නෑ නේද ටියුට් එකේ? ටියුට් එකේ නෝට් එක ලියලා නෑ නේද? පිටු අංක 7 මම හිතන්නේ අපි ඉන්න මම ටියුට් එකත් ඔයාලට ඩිස්ප්ලේ කරන්න. මේ වෙනකොට නම් මම හිතන්නේ හැමෝටම 100%ක්ම ටියුට් එක හම්බ වෙලා ඇත්තේ නේද? ලස්සන ටියුට් එකක් මම එවලා ඇති කට්ටියට දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ දෙකම දැම්මා. දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ දෙකම දාලා මම ඔන්න ටියුට් එක හදලා තියෙනවා අර. හරි බලන්න. පිටු අංක 7 අපි ඉන්නේ මං හිතන්නේ. ඔව්. 7 පෙරළන ජනතාව. ඔව්. අපිට ලියා ගන්න පොඩි කෑල්ලක් තියෙනවා නේ කියන්නේ. ලියා ගන්න පොඩි කෑල්ලක් තියෙනවා. හරි අපි ලියාගමු ඒක. හරි. පුතේ තාක්ෂණික පරිසරයට ලියාගමු පිටු අංක 7 අන්තර්ජාලය, ජංගම දුරකථන, විද්‍යුත් මුදල් භාවිතය හා විද්‍යුත් වාණිජ්‍ය වැනි තාක්ෂණික මෙවලම් තුලින් ව්‍යාපාර සඳහා එල්ලවන බලපෑම තාක්ෂණික පරිසරය ලෙස හැඳින්වේ කියලා. හරි එළිය liver ජනතාව මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න. සර් අපිට අච්චුපොත් හම්බුණා කොමර්ස් කියලා දාලා තියෙනවා. අච්චුපොත නම් කිසි වැඩකට ඇති එකක් නෙමෙයි බා. සමහරලාට අච්චුපොතේ ඉගෙන විකාර දේවල් තියෙනවා. විකාර විදියට තියෙනවා. මම අච්චුපොත හොඳට කියවලා අච්චුපොත හොඳට බලලා ගුරුවත් පොත හොඳට පරීක්ෂා කරලා ඒවා අධීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා හරිද පාඩම් කරන්න අත්‍යවශ්‍ය අනිවාර්ය කොටස් ටික ලස්සනට ඔයාලගේ නිබන්ධනය හදලා මම ඔයාලට ටියුට් එක දීලා තියෙන්නේ අච්චුපොතේ අවශ්‍ය දේවල් ටික පාඩම් කර යුතු විභාගයට ප්‍රශ්න අහන කොටස් ටිකෙන් තමයි. ඒ නිසා ඔයාලට අච්චුපොතේ ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. අච්චුපොත තියාගෙන ඉස්කෝලේ ටීචර්ත් එක්ක වැඩ කරන්න. ඉවර කට්ටිය මට දාන්න ඕකේ කියලා මෙසේජ් එක ඉක්මන් කරමු.
ළමයි පොතේ අපි මෙහෙම වැඩක් කරමු. ලබන සතියේ සිංහල අලුත් අවුරුද්ද නිසා පන්ති කවද්ද? පන්තිය වැටෙන්නේ 13ද? 13 වෙනිදානේ. 13 වෙනිදාට කොහොමද පන්ති කරමුනේ? පන්ති කරමු 13 වුණා කමන්නේ. එහෙම යන්න දෙයක් නැහැ නේ අපේ ක්ලාස් එක ඔන්ලයින් නේ තියෙන්නේ. රැයටනේ තියෙන්නේ. අපි දවල්ට වගේ කරලා දාමු. රැයට කරන්ට් එක යනවා. ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. අඟහරුවාදට. අර මේ දවස්වල කරන්ට් එකේ තත්ත්වය බලලා එහෙනම් අපි දේවල් හරි පැය දෙකක් කරලා ඉවර කරලා දාමු. එහෙම හොඳයි. පන්ති මිස් කරගන්න ඕනේ. හරි. එහෙම කරමු. මම දැන් ගිය සතියේ තාලට නිවාඩුවක් දුන්නානේ. ඉස්කෝලේ එහෙම විභාගෙ නිසා නේද? අපිට එහෙම කරන්ට් එක නැති ප්‍රශ්නත් වෙන නිසා හිටපු ගමන් අපි පන්ති කරගන්න පුළුවන් ටිකේ කරගම එක දිගට. පන්ති කරගන්න පුළුවන් ටිකේ කරගම. හරි. පරණ අවුරුද්දට නාගන්න තියනවා කියලා යසින් දාන් දිනනවා. අවුලක් නැහැ ඉතින් හැමදාම නාගන්න ඉගෙන කරන්නේ. හරි. ළමයි අපි අපේ තවද සර්ට කියන්න අලුත් අවුරුද්ද දවසටත් ලයිට් කපන්න එපා කියලා. සර්ට වගිල හරියන්නේ නැහැ බා. ඔකට සර් කියන එකත් දැක් වැඩක් දෙන්න වෙලා තියෙනවා. හරි. අපි එහෙම කරමු. දරුවෙක් කාලේ තිබස් විද්‍යුත් වාණිජ්‍ය කියන එක පොඩ්ඩක් තවචුට්ට පැහැදිලි කරන්න කියලා මම මේ පැහැදිලි කරන්නම්. පුතේ වාණිජ්‍ය කියන එක ඇතුලේ ඔයාලට මතකයි ප්‍රධාන කොටස් දෙකක් අන්තර්ගත වුණා. මතකද? ඔයාලට මතකද ව්‍යාපාර ගැලීම් සටහන? ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි කර්මාන්තයි වාණිජ්‍ය. වාණිජ්‍ය කියලා කියන්නේ එතකොට මොකක්ද? වෙළඳාම හා උපකාරක සේවාවල එකතුව. අන්න ඒ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයන් හරහා සිදු කිරීම තමයි සරලව විද්‍යුත් වාණිජ්‍ය කියලා කියන්නේ. වෙළඳාම් සහ උපකාරක සේවා කටයුතු ඒ ආශ්‍රිත දේවල් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීම අපි කියන මොකක්ද? ඊ-කොමර්ස් එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය කියලා. පැහැදිලි නේද? හරි. අපි 10 වසරේ පළවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරේ. හරි. මේක ලිව්වනේ තාක්ෂණික පරිසරය ලෙස හැඳින්වේ. හරි. අපි යමු ඊළඟ කැලලට තාක්ෂණික පරිසරය. හරි. පුතේ ඒකට උදාහරණ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. මොකද මේ විස්තරය තුලේ උදාහරණ ටික තිබ්බා නේද? විස්තරය තුල උදාහරණ ටික අන්තර්ගත වෙලා තිබ්බා. අන්තර්ජාලය, ජංගම දුරකථන, විද්‍යුත් මුදල් භාවිතය, විද්‍යුත් වාණිජ්‍ය නේද? වගේ තාක්ෂණික උපකරණ මෙවලම් පාවිච්චි කරලා කරන කොටස් ටික. හරි. අපි යමු ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටසට යමු. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. තව පරිසර දෙකයි තියෙන්නේ. ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය. හැබැයි අර කලින් ඒවා සියල්ලටම වඩා මේ ආර්ථික පරිසරය ගැන අපි ටිකක් ගැඹුරින් ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා. හරිද? ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා. හරිද? ඒකට හේතුව තමයි දැන් අපි කතා කරානේ දේශපාලන පරිසරය ගැන මුලින්ම කතා කරා. දේශපාලන පරිසරය ගැන ගොඩාක් දීර්ඝව කතා කරේ නැත්තේ හේතුව මේක දේශපාලන විද්‍යා පන්තියක් නෙමෙයි. ඒ නිසා පොඩ්ඩක් දේශපාලන පරිසරය කොහොමද ව්‍යාපාරවල බලපාන්නේ කියලා කිව්වම වැඩ ඉවර. ඊට පස්සේ අපි කතා කරා ඊළඟට දේශපාලන වලට පස්සේ නෛතික පරිසරය. නීති ගැන ගොඩාරියක් ඉගෙන ගන්න මේක නීති විද්‍යාලයක් හෝ නීති ප්‍රවේශ විභාගයක් නෙමෙයි. නේද? ඒ නිසා ඒක නීති ගැන ගොඩාක් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. නීති රීති ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා කෙටියෙන් හඳුනාගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ ඊළඟට අපි ගත්තා තාක්ෂණික පරිසරය. නේද? තාක්ෂණික පරිසරය ගත්තා. තාක්ෂණික පරිසරය ගැන ගොඩාරියක් කතා කරන මේක ICT පන්තියකුත් නෙමෙයි, මේක කොමර්ස් පන්තිය. හැබැයි ආර්ථික පරිසරය ගැන නම් අපිට මග හරින්න බෑ. හේතුව අපේ කොමර්ස් පන්තියනේ.
ආර්ථිකය ගැන තමයි මේක වැඩිපුර උගන්වන්නේ. හරි. එහෙනම් අපි බලමු ආර්ථික පරිසරය කියන්නේ මොකක්ද කියලා. උදේ ආර්ථික පරිසරය කියන එක ගැන ටිකක් වැඩිපුර ගැඹුරින් ඉගෙන ගන්නවා අපි. ඒක ඇතුළේ තියෙන කොටස් වෙන වෙනම ඉගෙන ගන්න යන්නේ. උදේ මේ ආර්ථික පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ ආර්ථික සාධක ගොඩාරියක් එකතු වෙලා. ආර්ථික පරිසර ගොඩාරියක් එකතු වෙලා. හරි. උදාහරණයක් ගමු. අපි නිර්වචනය ගමු මේ විදිහට. උදේ කියන්න බලන්න. රටක ක්‍රියාත්මක වන විවිධ ආර්ථික සාධකවල එකතුවක් ආර්ථික පරිසර ලෙස හැඳින්වේ. මේක මම හිතන්නේ ටියුට් එකේ ලියලා තියෙන්නේ. මුද්‍රණය වෙලා තියෙන්නේ. රටක ක්‍රියාත්මක වන විවිධ ආර්ථික සාධකවල එකතුවක් ආර්ථික පරිසර ලෙස හැඳින්වේ. මෙලෙස ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරනු ලබන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයක් ගැන අපි ඉගෙන ගන්න සූදානම් වෙනවා. හරි. ළමයි මේ කොටස මම හිතන්නේ ටියුට් එකේ තියෙනව නේද? ඉන්න බලන්න. ඔව් ඒ වාක්‍ය ටියුට් එකේ තියෙනවා. හරි. අපි නම් කෙලින්ම ඊළඟ කොටසට. උදේ අපි ඉගෙන ගන්න යනවා ප්‍රධාන ආර්ථික පරිසර සාධක කිහිපයක් ගැන. අංක 1. එක පොලි අනුපාතය. අංක 1 අපි කියන මොන අනුපාතයද? පොලි අනුපාතය. හරි. පොලි අනුපාතය. උදේ මට විනාඩියක් දෙන්න. ඔහොම ඉන්නකො කට්ටිය. පොඩි කාරණාවක් තියෙනවා බලන්න. ස්ටොක් මාකට් කියන්නේ මොකක්ද කියලා දරුවෙක් අහලා තිනවා. ස්ටොක් මාකට් කියලා කියන පුතේ කොළඹ කොටස් වෙළඳපළට. කොළඹ කොටස් වෙළඳපළට. හරි. හොඳයි. ළමයි මම පොඩ්ඩක් ප්ලෑන් එක වෙනස් කරා. දැන් පොලි අනුපාතය ගැන කියලා දෙන්න යනවට වඩා මට ඔයාලට කියලා දෙන්න ටිකක් වැදගත් කාරණාවක් තියෙනවා. මට හිතෙන්නේ ඒක ගැන කියලා දුන්නොත් වඩා හොඳයි කියලා දැන් මේ වෙලාව පාවිච්චි කරලා. අපි වැඩේ කරමු. ඕගොල්ලෝ දැන් දවස් කීපයක් තිස්සේ මගෙන් අහපු කාරණාවක්. හරිද? මම ඒ කාරණාව දැන් අපි අවසන් කරමු. මොකද නැත්නම් මට ඔකට වෙලාවක් ගන්න බෑ මේක කතා කරන්න ගියොත් අපිට අරක මිස් වෙනවා. හරි. ඒ නිසා කට්ටියට මම ටිකක් වෙනස් විදිහේ වැඩක් කියන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ මොකද දෙනෙක් ඇහුවා මගෙන් exampass.lk කියන්නේ මොකක්ද කියලා. exampass.lk මොකද්ද සර් වෙබ්සයිට් එක කියලා කිව්වා. ඇහුවා. මම ඒ කාරණා ගැන ඔයාලට මතක් කරනවා කියලා දෙන්නම් කියලා මම ඔයාලට පොරොන්දු වුණා. දැන් මම ඒකේ ඔයගොල්ලෝගේ රෙජිස්ටර් වෙන විදිය කියලා දෙන්න හදන්නේ අද දවසේ. හරි. ඔහොම බලන්නකො හැමෝම. හරි. ජනතාව ඔහොම බලන්න. මට එතකොට පහසුයි. ඔයාලට රෙකෝඩින්ග්ස් එහෙම දෙන්න පහසුයි මේක. ඔයාලා දැත්තට පස්සේ. හරි. දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. හරිද? ඔයාගේ ෆෝන් එකකින් හැමෝටම ඇහෙනව නේද මම මේ කියන කාරණාව? ඇහෙනව නේද? හරි. හැමෝටම ඇහෙනවනේ. හරි. හැමෝටම පේනවනේ. හරි. දැන් බලා ගන්න. ඔයාලගේ ෆෝන් එකකින් හෝ ඔයාලගේ කම්පියුටර් එකකින් ලැප්ටොප් එකකින් ඕනම ඩිවයිස් එකකින් ඔයාලා Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට www.exampass.lk කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට හරිද? ඔයාට මෙන්න මේ විදිහට ඔයාට වෙබ්සයිට් එක ඕපන් වෙනවා. පැහැදිලිද? වෙබ්සයිට් එක ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එක ඕපන් වුණාට පස්සේ හරිද? මේක තමයි වෙබ්සයිට් එකේ ප්‍රධාන පිටුව.
ප්‍රධාන වෙබ් පේජ් එක. හරිද? මේක තමයි අපේ කොමර්ස් ක්ලාස් එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. හරි. එතකොට මේකට ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ වැඩේ. හරිද? මුලින්ම දැන් ඕගොල්ලෝ වෙබ්සයිට් එකට ආවට පස්සේ www.exampass.lk හරිද? exampass.lk කියන වෙබ්සයිට් එක කියන්නේ මගේ කොමර්ස් ක්ලාස් එකේ නේද? ඔයාලගේ අපේ හරිද? අපේ කොමර්ස් ක්ලාස් එකේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මුලින්ම ඕගොල්ලෝ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේනේ. හරිද? රෙජිස්ටර් වෙන්න ඕන නිසා ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන උඩ තියෙනවා රෙජිස්ටර් now කියලා බටන් එක. හරිද? ඔයා ෆෝන් එකකින් එනවා නම් ෆෝන් එකෙත් මෙන්න මේ විදිහටම තියෙනවා. රෙජිස්ටර් now කියලා බටන් එකක් කහ පාටින් මේ විදිහට තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක ක්ලික් කරා. එතකොට එනවා රෙජිස්ටර් වෙන්න අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක. මෙන්න මේ විදිහට අට ඇප්ලිකේෂන් එක හම්බ වෙනවා. හරිද? මුලින්ම තියෙනවා ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන්ස් ටික. හරිද? උදාහරණයක් විදිහට මම දාන්නම් මගේ නම දාන්නම් කොහෙද? හරිද? මම දානවා ගිහාන් ෆුල් නේම් එක නේද? හරි මගේ නම දාගන්න. හරිද? ඔයත් ඔයාගේ සම්පූර්ණ නම මේකේ අන්තර්ගත කරා. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක. හරිද? ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් හරිම ඇඩ්‍රස් එක දාන්න. ඒක දාන්න ඕනේ පිළිවෙලට. හරිද? මම උදාහරණයක් විදිහට මගේ කම්පැනි එකේ තියෙන වෙබ්සයිට් එක ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ඇතුළත් කරන්න. පැහැදිලිද? මම දැන් මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඇතුළත් කරා. හරිද? ඊට පස්සේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. අපි දුන්නේ නිකන් 201න් 4 අපි දුමු පන්සල පාර ටෙම්පල් රෝඩ් හරිද? ටෙම්පල් රෝඩ් අපි දුමු කොට්ටාව කියලා නිකන්. මං ඉන්නේ කොට්ටාවේ නිසා. හරිද? ඔය වගේ ඇඩ්‍රස් එක දාන්න. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟට වැදගත්ම දේ තමයි මොබයිල් නම්බර් එක. ඔයාගේ WhatsApp නම්බර් එක දාගන්න. සාමාන්‍ය WhatsApp වලට යූස් කරන නම්බර් එක දාගන්න. 0යි මගේ පර්සනල් නම්බර් එක දාන්නම් මම නිකන් 0.711යි 76යි 84යි 33. හරිද? ෆෝන් නම්බර් එක දාන්න. ඊට පස්සේ ඔයාට තාම ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක් නැහැනේ. NIC කියලා කියන්නේ National Identity Card Number කියන එක. හරිද? ඔයාට තාම ඩෙන්ටිටි කාඩ් එකක් නැති නිසා ඔයා තාම පොඩි දැන් 9න් 10ට එන ළමෙක් නේ ඔයා තාම. ඒ නිසා ඔයාට ඩෙන්ටිටි කාඩ් එකක් නැහැ. පස්සේ මේක ඇඩ් කරගන්න පුළුවන්. මේක දැනට හිස් තියන්න ගැටලුවක් නැහැ. හරිද? ඩෙන්ටිටි කාඩ් එක හිස් තිබ්බට ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයා මේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු කරගෙන යනකොට හරිද? ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකනේ තමයි ඊළඟට ලොග් වෙන්න තියෙන්නේ. හරිද? ඒ නිසා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඊ පාස්වර්ඩ් එක හොඳට මතක තියෙන්න ඕන. හරිද? පාස්වර්ඩ් එක ඊට පස්සේ ඔයා පාස්වර්ඩ් එකක් ගහන්න ඕන. ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. හැබැයි එහෙමයි කියලා ඔයා එන බරපතල එන තඩි පාස්වර්ඩ් එකක් ගහන්න යන්න එපා. එතකොට වෙන්නේ හරිද? ඔයාට පාස්වර්ඩ් එක අමතක වෙනවා සමහර ලාවට. එතකොට ඔයාට වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාගේ වැඩ ටික කරගන්න බැරි වෙනවා. හරිද? ඒ නිසා ඔයාගේ නමයි නමට පිටිපස්සෙන් 1 2 3 හරි මොකද ඔයගේ සාමාන්‍ය සිම්පල් මතක හිටින පාස්වර්ඩ් එකක් ගහගන්න. පැහැදිලිද හැමෝටම? හරි. අපි නිකන් උදාහරණයක් හිතමු. මම ගහනවා නිකන් ගිහාන් GIHAN 1 2 3 කියලා මම නිකන් ගහන්නම්කෝ. හරි. ඒ වගේ පාස්වර්ඩ් එකක් ගහුවා. ඒ පාස්වර්ඩ් එකම හරිද? නැවත මම මෙතන හරියට ගැහුවද කියලා චෙක් කරගන්න ඕන නිසා මෙතන නැවත වතාවක් ඒක කන්ෆර්ම් කරගන්න ඕන නිසා ආපහු පාරක් එතනම ටයිප් කරන්න ඕන ගිහාන් 1 2 3 කියලා මම ආපහු පාස්වර්ඩ් එක දැම්මා. පැහැදිලිද? හරි. අන්න ඒ විදිහට පාස්වර්ඩ් එක දෙපාරක්, ඒ කියන්නේ එකම පාස්වර්ඩ් එක දෙපාරක් දාන්න ඕනේ. හරියට වැදුනද කියලා චෙක් කරගන්නවා සයිට් එකෙන් එතකොට. පැහැදිලිද? හරි. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි select class location කියන එක. හරිද? ඔන්න class location එක select කරනවා. හරිද? ෆෝන් එකෙත් මේ ටික මේ විදිහටම කරන්න පුළුවන්. හරිද? class location එක
දැන් select class වලට ගියාට පස්සේ class location එක select කරන්න පුළුවන්. හරිද? මේ වගේ ආයතන මම පන්ති පවත්වන ආයතන වල නම් ටික තියෙනවා. ඔයාලා ඩිජිටල් සරසවියේ දරුවනේ. එතකොට ඔයාලා ඩිජිටල් සරසවිය කියන එක select කරන්න මේ විදියට. හරිද? ඩිජිටල් සරසවිය කියන එක select කරාට පස්සේ ඔයාලට පේනවද? මෙතන select class කියන එක එතනින් ඊට පස්සේ display වෙන්න පටන් ගත්තා. මම ආපහු පාරක් පෙන්නන්නම් ඔයාලට. හරිද? අපි class එක select කරාම ඩිජිටල් සරසවිය කියලා ඊට පස්සේ ඔයාලට class එක select කරන්න මේ විදිහට ගන්නට තියෙන class ටික ඔයාලට පෙන්වන්න පටන් ගත්තා. එතකොට ඔයාලා තාම 10 වසරේනේ. ඒ නිසා ඔයාලා 10 වසරේ grade 10 theory කියන එක තමයි select කරන්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ 11 වසරේ නෙමෙයිනේ. මැයෝ ලෙවල් කණ්ඩායමක් නෙමෙයිනේ. හරිද? 11 වසරේ තමයි මේ paper class and revision class කියන එක set වෙන්නේ. හරිද? ඔයාලා තාම 10 වසර නිසා ඔයාලට තාම paper class ඇත්තේ නැහැ. හරිද? හරි. ඒ නිසා grade 10 theory කියන එක ඔයා select කරන්න. ඔයා 10 වසරේනේ තාම. හරිම සරලයි. ඊමේල් එකේ දැන් ඔයාට ඊමේල් එකට පාස්වර්ඩ් එකක් තියෙනව නේද? ඊමේල් ඇඩ්‍රස් එකට. ඒක මේකට අවශ්‍ය නැහැ. හරිද? ඒක මේකට අවශ්‍ය නැහැ. මේක මේ පාස්වර්ඩ් එක ඔයාගේ මේ කියන්නේ අපේ exam pass website එකට අවශ්‍ය කරන පාස්වර්ඩ් එකයි මේ තියෙන්නේ. ඔයාට මතක තියාගන්න ලේසි වගේ නම් අරකම මේකට ගහුවත් අවුලක් නැහැ. හරිද? එතකොට අරකේ මේකේ දෙකෙම තියෙන එකම පාස්වර්ඩ් එක නිසා මතක තියාගන්න ලේසියිනේ. නැත්නම් පාස්වර්ඩ් 100ක් විතර ගහගත්තම කරදරයිනේ. හරි. අන්න ඒ වගේ මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක හරි සරල ඇප්ලිකේෂන් එකක්. මේක ඔක්කොම ෆිල් කරලා ඩිජිටල් සරසවිය කියන එකත් සිලෙක්ට් කරලා grade 10 theory කියන එකත් සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන කහ පාට බටන් එක next බටන් එක ඔබන්න. එතකොට ඔයාව වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනවා. පැහැදිලිද? වෙබ්සයිට් එකේ ඔයාව රෙජිස්ටර් වෙනවා. පැහැදිලිද ජනතාව? හරි. වැඩේ පැහැදිලිද? හරි. ඒක තමයි ඔයාලට පළවෙනියටම කරන්න තියෙන වැඩේ මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. පැහැදිලිද හැමෝටම? හරි. එහෙම රෙජිස්ටර් වුණාට පස්සේ හරිද? එහෙම රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ලැබෙන දේවල් කීපයක් මම පෙන්නන්නම්. හරිද? ඔයාට ලැබෙන දේවල් කීපයක් මම පෙන්නන්නම්. ඊට පස්සේ හරි මම ඒ ටික ලබන අනිත් දවසේ කියලා දෙන්නම් ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ හරි ඊට පස්සේ ඔයාලට වෙබ්සයිට් එක හරහා ලැබෙන දේවල් ටිකක් මම ඔයාලට පෙන්නන්නම්. හරි මෙන්න මේ විදිහට ඔයාලට වෙබ්සයිට් එක පෙන්නන්න පටන් ගන්නවා. හරිද? ක්ලාස් එකේ තියෙන announcements ටික ඔක්කොම පෙන්නන්න ගන්නවා. හරිද? ඊට අමතරව ෆෝන් එකේ නම් ලැප්ටොප් එකෙන් බලනවා නම් මෙන්න මේ විදිහට අපේ කොමර්ස් ක්ලාස් එකේ වෙබ්සයිට් එක Facebook page එක පෙන්නනවා. ෆෝන් එකේ නම් මෙහෙම පහළට පෙන්නනවා අපේ Facebook page එක. ක්ලාස් එකේ අපේ කොමර්ස් ක්ලාස් එකේ Facebook page එක මේ විදිහට පෙන්නනවා. හරිද? හරි. ඒක පැත්තකින් තියන්නකෝ. ඔයගොල්ලෝ පස්සේ වෙලාවක හිමීට ගිහිල්ලා Facebook page එකට like එකක් දාන්න. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනට class materials කියලා කොටසක් හම්බ වෙනවා. හරිද? මේ side එකේ මෙතන ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුන ක්ලික් කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක්. හරිද? tut and exam papers ටික ඔයාලට download කරගන්න පුළුවන්. හරිද? ඒකේ view key වලට ගියා. ඊට පස්සේ මම මේක ඇතුලේ කරන වැඩ ටික මම පිළිවෙලට කියලා දෙන්නම්. මේකට සල්ලි වෙනම ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. මේකට වෙනම සල්ලි ගෙවන්න ඕනේ නැහැ මේ වෙබ්සයිට් එකට. මේක අපේ කොමර්ස් ක්ලාස් එක. එතකොට අපේ ක්ලාස් එකේ තියෙන සියලුම මේ දේවල් ටික ඔයාලට මේකෙන් බලා ගන්න හැකියාව තියෙනවා. මම අපේ පන්තියේ තියෙන සියලුම වීඩියෝ ලෙසන් ටික මේකට අප්ලෝඩ් කරනවා. පැහැදිලිද? මම මේකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට මේකෙනුත් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේ ක්ලාස් එකේ තියෙන
ටියුට් ඇන්ඩ් එක්සෑම් පේපර්ස් ටික. හරිද? එක්සෑම් පේපර්ස් දැන් මම දෙකක් ඇඩ් කරලා තියෙනවා. grade 10 theory මේ වගේ අදාළ PDF තියෙනවා. ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ෆෝන් එකනොත් කරගන්න පුළුවන්. හරිද? හරි. ඒ වගේ PDF ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට වීඩියෝ ලෙසන්ස් බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ හරහා. මේ තියෙන වීඩියෝ ලෙසන් කියලා වෙනම කොටසක් තියෙනවා. ඒක view කොටසට ගියාට පස්සේ මෙතන තියෙනවා කෙලින්ම වීඩියෝ ලෙසන්ස් ටික. උදාහරණයක් අපි මෙතන view කියන බටන් එකට ගියාට පස්සේ කෙලින්ම වීඩියෝ ලෙසන් එක කෙලින්ම ඕපන් වෙනවා මෙන්න මේ විදිහට. පාස්වර්ඩ් එක පස්සේ චේන්ජ් කරගන්න පුළුවන්. කෙලින්ම වීඩියෝ ලෙසන් වලට ඔයාව යවන්න. හරි. හරි. වීඩියෝ ලෙසන් වලට යනවා. මේක චුට්ටක් මට දෙන්න. කනෙක්ෂන් එක පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. හරියට වැඩේ කරන්න ඉදි තියෙනවනේ. හරි. ඊට පස්සේ ඊට අමතරව ටියුට් ඇන්ඩ් එක්සෑම් පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වීඩියෝ ලෙසන්ස් ටික ගන්න පුළුවන්. ක්ලාස් ඇන්ඩ් සෙමිනාර් ලින්ක්ස් දැන් තමයි මම ලින්ක් ටික අපේ ක්ලාස් එකට වෙබ්සයිට් එකට ඇඩ් කරන්නේ ගෲප් එකට දාන්නේ. ඊට අමතරව අපි ඉදිරියේදී කරන අසයින්මන්ට්ස් ටිකක් මම මේකට ඇඩ් කරනවා. හරිද? ඒක වෙනම වැඩක් මම ඒවා ටික ඔයාලට පිළිවෙලට කියන්නම්. ඊට අමතරව එක්සෑම් රිසල්ට්ස් බලා ගන්න පුළුවන් වෙනම ටැබ් එකක් තියෙනවා. අපි කරන අසයින්මන්ට්ස් වල රිසල්ට්ස් බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒවා ටික පිළිවෙලට වෙබ්සයිට් එකේ ඇතුලේ කරන දේවල් ටික මම ඔයාලට වෙනම දවසක කියලා දෙන්නම්. පැහැදිලිද හැමෝටම? හරි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ප්‍රථමයෙන්ම කරන්න ඕනේ වැඩේ තමයි මුලින්ම exampass.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ හරිද? මෙන්න මෙතන රෙජිස්ටර් නෝ බටන් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන එක තමයි ඉස්සෙල්ලාම ඔයාලා කරන්න තියෙන්නේ. පැහැදිලිද? අපේ කොමර්ස් ක්ලාස් එකේ ලස්සන වෙබ්සයිට් එකක් මම හදලා තියෙනවා. ඒක ඔයාලා පිළිවෙලට රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ මට හරිද? මම ඔයාලගේ ක්ලාස් එක දවසක වෙනම හරිද? මම ක්ලාස් දවසක වෙනම ඔයාලගේ නම් ටික අරගෙන ඒ රෙජිස්ටර් වෙච්ච හැමෝම ළමයිව හරිද? ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ. ඒ හැමෝම මම නම් වශයෙන් මෙතනින් අරගෙන නමින් සර්ච් කරලා හරිද? ඊට පස්සේ ඔයාලව මෙතනින් මම ඇක්ටිව් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ නෙත්මල් කුමාරගේ කියන පුතාව මම ඇක්ටිව් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? ඇක්ටිව් කරාට පස්සේ තමයි පෙන්නන්නේ. හරිද? එයාව මම ඇක්ටිව් කරාට පස්සේ තමයි යාට අර වීඩියෝ ලෙසන්ස් ඔක්කොම පෙන්නන්නේ. නැත්තම් බං අපි ක්ලාස් එක කරේ නැති වුණත් අපිට පුළුවන්. මෙන්න මේ විදිහට මම ඇක්ටිව් කරන්න ඕනේ. එතකොට තමයි එයාට වීඩියෝ ලෙසන්ස් ඔක්කොම පෙන්වන්න පටන් ගන්න. හරි. මම ඒක වෙනම දවසක ක්ලාස් එකේ ටයිම් එකකදී මම වෙනම කට්ටියව ඇඩ් කරලා තියන්නම්. පැහැදිලිද වැඩේ? හරි. දැන් අපේ ක්ලාස් එක අද ඉවර වෙච්ච ගමන් ඕගොල්ලෝ රෙජිස්ටර් වෙන වැඩේ කරලා ඉවර කරගන්න. හරි. වැඩේ පැහැදිලි නේද හැමෝටම? කාටද අපහැදිලි තැනක් තියෙනවද? ටිකක් ලොකු වීදමක් දරලා තමයි මේක හැදුවේ. දැක්කම කට්ටියට තේරෙනවා ඇති. හරි. කට්ටියට තේරෙනවා ඇති. ටිකක් වීදම් කරලා තමයි මේක හැදලා තියෙන්නේ. වැඩේ ටිකක් සුපිරියටම හදලා තියෙනවා වෙබ්සයිට් එක. මේක අපේ කොමර්ස් ක්ලාස් එකේ වෙබ්සයිට් එක. හරිනේ? හරි මේකේ අපේ ඒ කියන්නේ වෙන වෙන සබ්ජෙක්ට්ස් මොකුත් නෑ කොමර්ස් ක්ලාස් එකේ විතරයි. කොමර්ස් ක්ලාස් එකේ තියෙන අපේ වීඩියෝ ලෙසන්
PDF අරමයා සියල්ලම ඔයාගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කරපු වෙබ්සයිට් එකක් තමයි මේ තියෙන්නේ. මම රෙජිස්ටර් වුණා සර් කියලා දාලා තියෙනවා දරුවෙක් සර් පාස්වර්ඩ් එක අමතක වුණොත් චේන්ජ් කරන විදිය කියලා දෙන්න. හරි. පාස්වර්ඩ් එක අමතක වුණොත් චේන්ජ් කරන විදිය මම ඉස්සර දවසේදී කියලා දෙන්නම්. දැන් මම මතක වෙන්නේ දැන් තියෙන රෙජිස්ටර් වෙන පාර්ට් එකනේ. ඉස්සරම රෙජිස්ටර් වෙන කොටස කියන්නේ. දැන් ඒක තමයි මම අද කියලා දුන්නේ. ඊට පස්සේ මම වෙබ්සයිට් එක ඇතුලේ දේවල් බලන විදිය, ඩවුන්ලෝඩ් කරන විදිය ඒවා මම වෙනම කියලා දෙන්නම් අපෝ දවසක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ රෙජිස්ටර් ලයින් ලබන සතිය වෙනකොට. හරි. හරි. සෙට් එකක් දැන් තමයි රෙජිස්ටර් වෙලා. ඔව් LK එකෙන් ගන්නත් ටිකක් ගානක් යනවා තමයි. හරි. www.exampass.lk. හරි. හොඳයි. හොඳයි ජනතාව. එහෙනම් අපි අදට වැඩ කරතු අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අද මම විශේෂ කාරණාවක් ඔයාලට කියලා දුන්නා. ඒ තමයි පන්තියේ තාක්ෂණික පරිසරය ගැන දීර්ඝ වශයෙන් අපි පැහැදිලි කරා. ඊටසේ ආර්ථික පරිසරය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරා. දැන් අපිට තියෙන්නේ ආර්ථික පරිසරයේ තියෙන සාධක ටික වෙන වෙනම එකින් එක කතා කරගෙන යන්න. නමුත් මම ඒ කොටස් ටික ආරම්භ කරේ නැහැ. හේතුව ඒක ආරම්භ කරලා අපිට ඒ කරනවට වඩා අද වැදගත් කාරණාවක් මම ඔයාලට කියලා දුන්නා. අපේ කොමර්ස් ක්ලාස් එකේ වෙබ්සයිට් එක. අද කොමර්ස් ක්ලාස් එකේ වෙබ්සයිට් එකට ඕල් රෙජිස්ටර් වෙන විදිය මම අද දවසේ කියලා දුන්නා. ඒක අපේ කොමර්ස් ක්ලාස් එකේ තව එක කොටසක්. මම කියවනේ අපේ ක්ලාස් එක තව නිකන් එක ක්ලාස් එකක් නෙමෙයි. මේකේ ಜಾති ගොඩාක් වැඩ ගොඩාරියක් තියෙනවා අපේ පන්තියේ. හරිද? ඒ ඔක්කොම පිළිවෙලට ඒ අදාළ කාල සීමාව වෙනකොට මම ඔයාලව ඒවට ටිකෙන් ටික සූදානම් කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි ලබන සතියේ කෙලිම පටන් ගන්නේ පොලි අනුපාතය කියන කොටසෙන්. මේක ලස්සන කෑල්ලක්. හරිද? රටේ පොලි අනුපාතය. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා රටේ තියෙන උද්දමනය නේද? මතකයි නේද? සල්ලි අච්චු ගෙවුවා පහුගිය හිටපු මුදල් ඇමතිතුමා නේද? මහා බැංකුව අධිපතිතුමා. හරිද? තුමා කියලා කියන්නත් බෑ ඔය જાතිය උන්ට. හරිද? ඉතින් කොහොමුණත් ඒගොල්ලෝ උද්දමනය ගැන කාරණා කිව්වා. එක එක જાති බොරු කතාත් කිව්වා ඒගොල්ලෝ. උද්දමනය කියන්නේ මොකක්ද කියලා මම ලබන සතියේ හරියටම කියනවා. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ජාත්‍යන්තර සම්බන්ධතා ගැන කතා කරනවා. විදේශ විනිමය අනුපාතය නේද? ඩොලර් නේද? ඇමරිකානු ඩොලර් එකක් රුපියල් වලින් කීයද කියලා අපි කියනවා. හරිද? ගිය අවුරුද්ද ගන්නකොට ළමයි තිබ්බේ රුපියල් 195ට. හරිද? දැන් 300 ගාණක් වෙලා තියෙනවා. හරිද? හරි. ඒ කාරණා සියල්ලම අපි ලබන සතියේ සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙනවා. හරි. එහෙනම් ලබන සතියේ 13 වෙනිදා වුණාට කොමර්ස් පන්තිය පැවැත් වෙනවා. පැහැදිලිද? කොමර්ස් පන්ති මන්නේ වඩාවත් දෙන්නේ. අපි දිගටම පන්ති කරමු. හරිනේ? හොඳයි. එහෙනම් ගොඩක් දුරට උදේවරුේ පන්තිය තියෙන ඉඩකඩ තියෙනවා. මම ඔයාලට අඟහරුවාදට මෙසේජ් එකක් දාලා තියන්නම්. බදාදා පන්තිය රැයටද තියෙන උදේටද තියෙන කියලා. කොහොමද පන්ති අනිවාර්යෙන් තියෙන. පැහැදිලිද ජනතාව? හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. අපි නැවත හම්බෙමු ලබන සතියේ පරණ අවුරුද්ද දවසේ. හරි. මම ඔයාලට රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. දැන් මම මේක අප්ලෝඩ් කරන්නම් YouTube එකට අප්ලෝඩ් කරලා මම දාන්නම්. හරි. ජනතා හැමෝටම ආයුබෝවන්. අපි නැවත හම්බෙමු ලබන සතියේ පරණ අවුරුද්ද දවසේ. අර අපේ කොල්ලෙක්ට ස්නානය කරන්න දිනවා කියලා කිව්වම ඔබ ස්නානය කරලා ලෑස්තිලා හිටපන් පන්ති පටන් ගන්න කලින්. හරි ජනතා ආයුබෝවන්. පරිස්සමෙන් ජනතාව. වැඩි ඇඳුම් ගන්න ආරම්භය කියලා දුවන්න එපා කඩවල් ගානේ. කොවිඩ් තත්ත්වය හොඳටම 100%ක් හොඳ වෙලා නැහැ ජනතාව තාම. හරි ගිය අවුරුද්දේ ඇඳුම් ගන්න කියලා තමයි කට්ටිය ටිකක් නාගත්තේ. හරි ජනතාව වෙනම් ප්‍රවේශමෙන් ඉන්න ජන අරගලයට ජය වේවා. ආයුබෝවන් ජනතාව.